විසිවෙනි නිපාතය. අම්බපාලී තෙරණියගේ ගාථා. ඉස්සර මගේ කොණ්ඩේ කළු පාටයි. බඹරුන්ගේ පාට වගේ. කැරලි ගැහිලා උඩට හැරිලා තිබුණා. ඒ වුණාට දැන් ජරාවට පත් වෙලා ගිහින් හන වැහැරි වගේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර මං කොණ්ඩෙට සුවඳ මල් ගහනවා. එතකොට කොණ්ඩේ සුවඳ කරඬුවක් වගේ. ඒ වුණාට දැන් ජරාවෙන් යට වෙලා ගිහින් හාලොම් වගේ ගඳ ගහනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ. ලස්සනට පිළිවෙලකට මල් වවුපු මිදුලක් වගේ මං පනාවෙන් ලස්සනට කොණ්ඩේ පීරනවා. අවුල් දිග හැරලා රත්තරන් කොණ්ඩකටු ගහලා ලස්සනට සකස් කරනවා. නමුත් දැන් ජරාව නිසා ඒ කෙස් ගැලවිලා ගිහින් තැනින් තැන ඉතුරු වෙලා තියෙන්නේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ. කළු කෙස් වැටි ලස්සනට ගොතලා රත්තරන් ආභරණ වලින් සරසපුවාම හරීම ලස්සනයි. නමුත් දැන් ජරාව විසින් ඒ කෙස් ගලවලා දාලා තියෙන්නේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර මගේ ඇහිබැම හරිම ලස්සනයි. දක්ෂ චිත්‍රශිල්පියේ ලස්සනට ඇඳපු රේඛාවක් වගේ. නමුත් දැන් ජරාවටපත් වෙලා රැලි දෙකක් වගේ නළලේ එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර මගේ ඇස් දෙක ලොකුයි, දිගයි, නිල් මැණික් දෙකක් වගේ පැබළුණා. නමුත් දැන් ජරාව විසින් ඒ ඇස් දෙක විරූපී කරලා තියෙන්නේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර මගේ නැහැය සිනිඳුවට ඉස්තිලා තිබුණා. ඒ නැහැයට මගේ මූණ ගොඩාක් ලස්සන වුණා. නමුත් දැන් ජරාව විසින් ඒක හකුළු වල දාලා තියෙන්නේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ. මගේ මේ කන් පෙති ඉස්සර හරිම ලස්සනයි. ලස්සනට හදාපු රත්තරන් වලලු වගේ. නමුත් දැන් ජරාවටපත් වෙලා රැලි ගැහිලා එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර මගේ දත් සුදට සුදේ කොඳ කැකුළු වගේ ලස්සනට තිබුණා. නමුත් දැන් ජරාවටපත් වෙලා කැඩිලා ගිහිල්ලා කහපාට වෙලා තියෙන්නේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර මගේ කටහඬ හරිම මිහිරි. වනාන්තරයේ රුක්ගොමු අතරින් මිහිරට නාද කරන කෝකිලාවක් වගේ. නමුත් දැන් ජරාවටපත් වෙලා දැන් මගේ කටහඬ තැනින් තැන පැකිලෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර මගේ බෙල්ල ලස්සනට උපදමාපු රත්තරන් බෙල්ලක් වගේ. නමුත් දැන් ජරාවටපත් වෙලා ඒ ලස්සන නැති වෙලා ගිහින් බෙල්ල නැමිලා තියෙන්නේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර මගේ අත් දෙක රත්තරන් වලින් කරපු දෙයක් වගේ. නමුත් දැන් ජරාවටපත් වෙලා පළොල් ගහක අතු දෙකක් වගේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර මගේ අත්වල ඇඟිලි රත්තරන් වලින් කරපු රූපයක් වගේ. රන් වලලු මුදු දාලා ලස්සන වැඩි වෙලා තිබුණා. නමුත් දැන් ඒ ඇඟිලි ජරාවටපත් වෙලා පේන්නේ මුල් ගොඩක් වගේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර මගේ පියයුරු දෙක එකට එකතු වෙලා උඩට හැරිලා ලස්සනට තිබුණා. නමුත් දැන් ජරාවටපත් වෙලා
වතුර හිඳිච්ච පෙරහන් කඩේ වගේ එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදුසමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ. ඉස්තර මගේ ශරීරය හොඳට මැදලා ඔපදාපු රත්තරන් රූපයක් වගේ. නමුත් දැන් ජරාවටපත් වෙලා ඇඟ පුරාම රැලි එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදුසමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ. ඉස්තර මගේ කලව දෙක ලස්සන ඇතෙකුගේ හොඬ වැල වගේ. නමුත් දැන් ජරාවටපත් වෙලා උණ බට දෙකක් වගේ. සත්‍යවාදී වූ බුදුසමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ. ඉස්තර මගේ කෙන්ඩා දෙක රන් නූපුර වලින් සරසලා හරිම ලස්සනයි. නමුත් දැන් ජරාවටපත් වෙලා තලපිති දෙකක් වගේ. සත්‍යවාදී වූ බුදුසමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ. ඉස්සර මගේ දෙපා තිබුණේ සිනිඳු පුළුන් පුරවලා තියෙනවා වගේ. නමුත් දැන් ජරාවටපත් වෙලා යටිපතුල් පැලිලා රැලි ගහිලා තියෙන්නේ. සත්‍යවාදී වූ බුදුසමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ. ඔන්න ඕක තමයි මේ ශරීරයේ ඇත්ත තත්ත්වේ. ජරාවෙන් දෙදරලා යනවා. බොහෝ දුකට වාසස්ථානයි. දැන් මේ ශරීරය පිළිසකර කරගන්ට බැරි තරමට කඩා වැටෙන්න ලං වුණ දිරාපු ගෙයක් වගේ. සත්‍යවාදී වූ බුදුසමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ. මෙවනාහි අම්බපාලි රහත් තෙරණිය වදාළ ගාථාවන්ය. රෝහිණී තෙරණියගේ ගාථා. පින්වත් දුවේ, ඔයා ශ්‍රමණයන් ගැන කියාමයි නින්දට යන්නේ. ශ්‍රමණයන් ගැන කියාමයි අවදි වෙන්නෙත්. ශ්‍රමණයන්ගේ ගුණමයි කියන්නේ. මොකද ඔයාටත් ශ්‍රමණියක් වෙන්න හිතුණද? ඔයා ශ්‍රමණයන්ටමයි බොහෝම දානමාන දෙන්නේ. රෝහිණී දුවේ, මං ඔයාගෙන් අහන්නේ මේකයි. ඔයාට ශ්‍රමණයන්ව ඔය තරම් ප්‍රිය වුණේ ඇයි? ඒගොල්ල වැඩක් පලක් කරන්නටත් කම්මැලි, අලසයි. අනුන් දීපු දෙයකින් තමයි ජීවත් වෙන්නේ. අනුන්ගේ දෙයක්මයි බලාගෙන ඉන්නේ. හොඳ දේවල්මයි කැමති. ඉතින් එහෙම තියෙද්දි ඔයාට මේ ශ්‍රමණයන්ව ඔය තරම් ප්‍රිය වුණේ ඇයි? තාත්තේ, ඔයා ශ්‍රමණයන් ගැන මගෙන් ඇහැව්වේ ගොඩාක් කාලෙකින්. මන් දැන් ඔයාට කියන්නම් ඒ ශ්‍රමණයන්ගේ ප්‍රඥාවත් සීලයත් වීරියත් ගැන. ඒ ශ්‍රමණයන් හරිම කැමති නිවන් අවබෝධ කරන්නට. කම්මැලි නෑ. ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨතම වැඩේ තමයි කරන්නේ. ඒ තමයි රාග, ද්වේෂ දුරු කරන එක. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. පිරිසිදු ජීවිත ගත කරනවා. ඒ ශ්‍රමණයින් ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරනවා. ඒගොල්ලා අරහත්වයම ලබාගෙන හැම පවක්ම නැති කරලා දානවා. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. පිරිසිදු දේවල්මයි උන්වහන්සේලා කරන්නේ. පිරිසිදු වචනමයි කතා කරන්නේ. පිරිසිදු දේවල්මයි සිතන්නේ. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. ඒ ශ්‍රමණයන් ආධ්‍යාත්මික වශයෙන්ුත් පිරිසිදුයි. බාහිර වශයෙන්ුත් පිරිසිදුයි. නිර්මල සක්මුතු වගේ කුසල් දහම් වලින් පිරීලා ඉන්නේ. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. ඒ ශ්‍රමණයන් බුදු සමිඳුන්ගේ ධර්මය ගොඩාක් අහලා තියෙනවා. ඒ ධර්මය මතක තියාගෙන ඉන්නවා. ධාර්මික ජීවිතයෙන්ම උසස් තත්වයට පත් වෙලා ඉන්නේ. ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. ඒ ශ්‍රමණයන් බුදු සමිඳුන්ගේ ධර්මය ගොඩක් අහලා තියෙනවා. ඒ ධර්මය මතක තියාගෙන ඉන්නවා.
ධාර්මික ජීවිතෙන්ම උසස් තත්වයට පත්වෙලා ඉන්නේ. සමාහිත සිතින් හොඳ සිහියෙන් ඉන්නේ. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. ඈත සේනාසනවලයි වැඩ ඉන්නේ. හොඳ සිහි නුවණින් කල් ගෙවන්නේ. නුවණ පාවිච්චි කරලයි කතා කරන්නේ. හරිම නිහතමානී. දුකේ අවසානය වූ අමා නිවන ගැන දැනගෙනයි ඉන්නේ. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. ඒ ශ්‍රමණයන් ගමකින් තවත් ගමකට වඩිනකොට කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ නෑ. ආපසු හැරිලා බලන්නේ නෑ. අපේක්ෂා රහිතව මත්හැරලා යනවා. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. ඒ ශ්‍රමණයන් තමන්ගේ දේවල් පෙට්ටගම්වල දාන්නේ නෑ. හැලිවලන් වල දාන්නේ නෑ. මළුවල හංගන්නේ නෑ. කාගේ හරි ගෙදරක ඉඳන් පත් චුට්ටක් විතරයි හොයාගෙන යන්නේ. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. ඒ ශ්‍රමණයන් මිල මුදල් පිළිගන්නේ නෑ. රන් රිදී පිළිගන්නේ නෑ. ඒ වෙලාවට ලැබෙන දෙයකින් ජීවත් වෙනවා. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. ඒ ශ්‍රමණයන් නොයෙක් කුලවලින් ඇවිත් නොයෙක් පළාත් වලින් ඇවිත් මහාන වෙලා ඉන්නේ. නමුත් ඒ කිසි ભેදයක් නැතිව එකිනෙකාට මෛත්‍රියෙන්මයි වාසය කරන්නේ. අන්න ඒ නිසයි මං ඒ ශ්‍රමණයන්ට කැමති. පින්වත් රෝහිණී දුවේ, ඔයාගේ හිතේ ලොකු ශ්‍රද්ධාවකුත් ලොකු ගෞරවයකුත් තියෙනවා. ඒ බුදු සමිඳුන් ගැනත් සද්ධර්මය ගැනත් ආර්ය ශ්‍රාවක සංඝරත්නය ගැනත් ඇත්තෙන්ම ඔයා අපේ පවුලේ උපන්නේ අපේ වාසනාවට. ඇත්තෙන්ම ඔයා හඳුනාගෙන තියෙන්නේ අනුත්තර පින් කෙත ගැන. ඒ ශ්‍රමණයන් වහන්සේලා අපේ දානෙ පිළිගන්නවා නම් අපට ඒ දාණයෙන් මහත්ඵල මහානිශංස ලැබෙනවා. තාත්තේ, ඉතින් ඔයත් දුකට බය නම්, දුකට අකමැති නම්, ඔයත් අකම්පිත සිත් ඇති බුදු සමිඳුන්වත්, සද්ධර්මයත්, ආර්ය සංඝරත්නයත් සරණ යන්න. සිල් සමාදන් වෙන්න. ඒක ඔයාට ගොඩාක් යහපත පිණිස හේතු වෙනවා. ඔව් දුව. මාත් අකම්පිත සිත් ඇති බුදු සමිඳුන්වත්, සද්ධර්මයත්, ආර්ය ශ්‍රාවක සංඝරත්නයත් සරණ යනවා. මාත් සිල් සමාදන් වෙනවා. ඒක මට ගොඩාක් යහපත පිණිස පවතීවි. මං බ්‍රාහ්මණ කුලයේ උපන් නිසා මට කීවේ බ්‍රහ්ම බන්දු කියලා. නමුත් මං ඇත්තටම බ්‍රාහ්මණී ගුණේ දැනුයි. මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. යහපතටපත් වුණා. ධර්මයේ මුදුනට පැමිණුණා. පව් සෝදලා දැම්මා. මේ වනාහි රෝහිණී නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය. චාපා තෙරණියගේ ගාථා. උපක එයා ඉස්සර තවුස් පිරිකර අතට ගත්ත කෙනෙක්. නමුත් දැන් එයා මුව වැද්දෙක්. ආශාව නිසා කාම මඩගොහරුවෙන් මිදිලා එතරට යාගන්ට එයාට බැරි වුණා. චාපා හිතාගෙන ඉන්නේ මං තාමත් ඈට ඇලිලා ඉන්නේ කියලා. ඈ පුතාව නලවන්න පටන් ගත්තා. ඒ වුණාට චාපා ගැන මගේ හිතේ තියෙන බන්ධනය නැති කරගෙන මං ආයෙමත් මහාන වෙනවා. චාපා මහා වීරියවන්තයාණනි, මං ගැන කේන්ති ගන්න එපා. මහා මුනිදුනි, මං ගැන කේන්ති ගන්න එපා. ක්‍රෝධයට යට වෙන කෙනෙකුට පිරිසිදු බවක් ඇති වෙන්නේ නැහැ. තපසක් කොයින්ද? උපක මං මේ නාලා ගමත් දාලා යනවා. මේ නාලා ගමේ නවතින්නේ කවුද? ධාර්මිකව ජීවත් වෙච්ච ශ්‍රමණීන්වත් අල්ලලා බැඳගත්තේ මේ ස්ත්‍රී රූපේ තමයි. චාපා කලු මෙහාට එන්න. නවතින්න. කලින් වගේම කාම සම්පත් අනුභව කරන්ට. මාත් මගේ නෑදෑයොත් ඔයාට වසඟ වෙලා ඉන්නේ. උපක චාපා
ඔයා මට ඔය කියන කතාවලින් 4න් පංගුවක් කිව්වොත් ඔයාට ඇලුන මිනිහෙකුට නම් මහා ලොකු දෙයක් වගේ තියේවි. චාපා කලු කන්දක් මුදුනක යෝන් කිනිහිරි මල් ගහක් තියෙනවා. ඒ මල් ගහේ ලස්සනට මල් පිපිලා තියෙන්නේ. ඒ වගේම ලස්සනට මල් පිපිච්ච දෙලුම් ගහක් තියෙනවා. දූපතක් මැද්දේ තියෙනවා ලස්සනට මල් පිපී ගිය පළොල් ගහක්. රන් හඳුන් ගාපු ශරීරයක් තියෙන උතුම් කසීසලු පොරවන ලස්සන රූපයක් තියෙන මාව අත්හැරලා දාන්න පුළුවන් කාටද? උපක ලිහිණි වැද්දා කැමති වුණා ලිහිණියෙක් හිර කරලා තියාගන්න. නමුත් ඔයාගේ ඔය රූපෙන් මාව නම් බැඳලා තියාගන්න බෑ. චාපා කලු මගේ මේ පුතා මට ලැබුණෙත් ඔයා නිසා. ඉතින් පුතෙක් ඉන්න මාව අත්හැරලා දාලා යන්න හිතන්නේ කවුද? උපක නුවණ තියෙන මිනිස්සු දරුවන්ව අත්හැරලා දානවා. ඒ වගේම Tamanගේ නෑදෑයින්වත් දේපල වස්තුවත් අත්හැරලා දානවා. මහා හස්තිරාජයේ දම්වැල් කඩාගෙන යනවා වගේ කිහි බන්ධන කඩාගෙන ගිහින් මහාන වෙනවා. චාපා එහෙමද? එහෙනම් මන් දැන් පොල්ලකින් ගහලා හරි පිහියකින් ඇනලා හරි මේ පුතාව මරලා දානවා. පොළවේ ගහලා හරි මරලා දානවා. එතකොට පුතා ගැන ශෝකෙන් ඉන්න ඔයාට ඔය ගමන යන්න ලැබෙන්නේ නෑ. උපක ඒ ලාමක ගැහණියේ ඔහොම නොවේයි. පුතාව හිවල් උන්ට කන්න දුන්නත් බල්ලන්ට කන්න දුන්නත් මට කමක් නෑ. පුතෙක් හින්දා ආයෙමත් මාව මේ ගෙදර නවත්ත ගන්න බැරි බව දැනගනින්. චාපා කලු මගේ ස්වාමීනි. හා හොඳයි. එහෙනම් කියන්න දැන් ඔයා කොහිද යන්නේ? කොයි ගමටද? කොයි නියම් ගමටද? කොයි නගරෙටද? කොයි රාජධානියටද? උපක ඉස්සර අපි ශ්‍රමණයන් නොවීම ශ්‍රමණයන් කියලා හිතාගෙන හිටියා. ඉතින් පිරිස් පිරිවරාගෙන ගමින් ගමට නගරයෙන් නගරයට රාජධානියෙන් රාජධානියට ඇවිද ගියා. නමුත් අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නේරංජනා ගංගා තීරයේ හැම දුක් අවසන් කරන ධර්මයේ දේශනා කරනවා. මං මේ වතාවේ යන්නේ උන්වහන්සේ ළඟටයි. උන්වහන්සේ තමයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ. චාපා අනේ එහෙනම් ලෝකනාත වූ අනුත්තර වූ මුනිඳුන්ට මාත් වන්දනා කරන බව කියන්ට. උන්වහන්සේව පැදකුණු කරලා ඒ පින මටත් ලබා දෙන්න. උපක ඔව් ඔයා කියන විදියටම ඒ පින ලබා ගන්නට පුළුවන්. ලෝකනාත වූ අනුත්තර වූ මුනිඳුන්ට ඔයාගේ වැඳීම ගැන මං කියන්නම්. උන්වහන්සේව පැදකුණු කරලා ඒ පින මං ඔයාට ලබා දෙන්නම්. ඊට පසු කලු වරහන් තුල උපක නේරංජනා ගන්තර දක්වාම ගියා. එයාට එහිදී දැක ගන්නට ලැබුණා අමාදම් දෙසන බුදු සමිදානන්ව. ඒ දහම් නම් දුක, දුකේ හට ගැනීම, දුක ඉක්මවා යෑම, දුක සංසිඳුවන ආර්ය අෂ්ටාංගික මාර්ගය. එයා බුදු සමිඳුන්ගේ සිරිපතුල් වැඳ පුදාගත්තා. උන්වහන්සේ වටේ පැදකුණු කරගෙන ලබාගත්තු පින් චාපාට අනුමෝදන් කළා. බුද්ධ ශාසනයේ මහණ වුණා. ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. මේ වනාහි චාපා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය. සුන්දරී තෙරණියගේ ගාථා. පින්වති ඔයා ඉස්සර ගත කළ ජීවිතවලදී
මැරී ගිය දරුවන් කමින් තමයි ජීවත් වුනේ. ඔයා ඒ කාලේ රෑ දවල් දෙකේම ගොඩාක් තැවි තැවි තමයි හිටියේ. වාසෙට්ටි බ්‍රාහ්මණිය, ඔයා ඒ සිය ගණනින් ඔක්කොම දරුවන් කාලා අද තැවෙන්නේ නැති දැඩි සිතකින් ඉන්නේ ඇයි? බ්‍රාහ්මණය, අතීතේ මං විතරක් නොවේ ඔයත් කාලා තියෙනවා සිය ගණන් දරුවන්වත් නෑදෑයින්වත්. දැන් මං ඒ ඉපදෙන මැරෙන ලෝකයෙන් නිදහස් වෙලා නිවන අවබෝධ කරගෙන ඉන්නේ. ඒ නිසා මං ශෝක කරන්නේ නෑ. අඬන්නේ නෑ. තැවි තැවි ඉන්නේ නෑ. වාසෙට්ටි, හරිම අద్භූත දෙයක් ඔයා ඔය කියන්නේ. ඔයා කාගේ ධර්මයක් අවබෝධ කරගෙනද ඔය තරම් ස්ථාවරයක ඉඳන් කතා කරන්නේ? බ්‍රාහ්මණය, ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එතකොට වැඩ සිටියේ මිථිලා නගරයේ. සියලු සත්වයන්ගේ දුක් දුම්නස් නැති කරන්ටයි උන්වහන්සේ දහම් දෙසන්නේ. බ්‍රාහ්මණය, ඒ අරහත් වූ සම්බුදු සමිඳුන්ගේ නිකලස් සද්ධර්මය මටත් අහන්ට ලැබුණා. ඒ සද්ධර්මය අවබෝධ කර ගැනීමෙන් තමයි මගේ දරු දුක නැති වුනේ. එහෙනම් මාත් යනවා මිථිලා නගරයට. අනේ ඒ භාග්‍යවතුන් වහන්සේ මාවත් සියලු දුකින් මුදවා ගන්නාසේක් නම් කොයිතරම් හොඳද? ඒ බ්‍රාහ්මණයත් හැම දුකින් නිදහස් වුණා. නිකලස් බුදු සමිඳුන්ව දැකගත්තා. සියලු දුකින් එතෙර වුණ බුදු සමිඳුන් එයාට සද්ධර්මය දේශනා කළා. දුකත්, දුකේ හට ගැනීමත්, දුකේ ඉක්ම යාමත්, ඒ දුක සංසිඳුවන මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් කියලා දුන්නා. එයා සද්ධර්මය අවබෝධ කරගත්තා. මහාන වෙන්න කැමැත්තක් ඇති වුණා. ඒ සුජාත බ්‍රාහ්මණයා 3 රැයක් ඇතුළත ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. පින්වත් රියදුර, මෙහෙ එන්න. දැන් ඔයා ගෙදර යන්න. මේ රතය බැමිණියට දෙන්න. මං සනීපෙන් ඉන්න බව කියන්න. දැන් මේ සුජාත බ්‍රාහ්මණයා මහාන වෙලා ඉන්නේ. 3 රැයක් ඇතුළත එයා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා කියලා කියන්න. එතකොට ඒ රියදුරා රතයත් කහවණු 1000කුත් අරගෙන ගිහින් බැමිණියට දුන්නා. බ්‍රාහ්මණයාගේ නිරෝගීකම ගැනත් කිව්වා. දැන් සුජාත බ්‍රාහ්මණයා 3 රැයක් ඇතුළත ත්‍රිවිද්‍යාව ස්පර්ශ කළ බවත් කිව්වා. පින්වත් රියදුර, අපේ බ්‍රාහ්මණතුමා ත්‍රිවිද්‍යාව ලබාගත් බව දැනගන්ට ලැබුණ නිසා මේ අශ්වරථයත් කහවණු 1000ත් පින් පඳුරක් හැටියට මන් දැන් ඔයාටම දෙනවා. පින්වත් බ්‍රාහ්මණිය, මේ අශ්වරථයත් කහවණු 1000ත් ඔබතුමිය තියාගන්න. මාත් ඒ උත්තම ප්‍රඥා ඇති බුදු සමිඳුන් ළඟ මහාන වෙන්න යනවා. මව් බැමිණිය, දුවේ, සුන්දරී, ඔයාගේ තාත්තා මේ ඇත්තු, අශ්වයෝ, හරකබාන, මුතුමැණික්, ගේ දොර සම්පත් ඔක්කොම අත්හැරලා මහාන වුණා. දැන් මේ ඔක්කොම සම්පත් ඔයා අනුභව කරන්න. අපේ පවුලේ දායාදය අයිති ඔයාටනේ. අම්මේ, මගේ තාත්තා පුත්‍ර ශෝකයෙන් ගොඩාක් දුක් විඳා. අන්තිමේදී මේ ඇත්තු, අශ්වයෝ, හරකබාන, මුතුමැණික් මේ සුන්දර ගිහි සම්පත් ඔක්කොම අත්හැරලා මහාන වුණා. සහෝදර ශෝකෙන් දුක් විඳින මාත් මහාන වෙනවා. දුවේ සුන්දරී, ඔයත් බලාපොරොත්තුව ඉන්නේ උතුම් මහාන ජීවිතේ නම් ඔයාගේ ඒ නෙක්ඛම්ම සංකල්පය ඉෂ්ට වේවා. ගෙයක් ගානේ ඇවිදගෙන ගිහින් තමයි පිණ්ඩපාත කරගන්න තියෙන්නේ. පාංශුකුළු සිවුරු තමයි පොරව ගන්න තියෙන්නේ. මේවා ලබාගෙන නිකලස් ජීවිතයක් ඇති කරගන්න. ආර්යාවනි, එතකොට මං තවමත් සික්කමානාවක්. උපසම්පදාව පුහුණු වන සාමණේරියක්. මං දිවැස්නුවන පිරිසිදු කරගත්තා. ඉස්සර මං ගත කළ ජීවිතය ගැන දැනගන්න පුබ්බේ නිවාස ඥානය ලබා ගත්තා. භික්ෂුණී සංඝයාව ශෝභමාන කරන කල්යාණ මිතුරිය වන ආර්යාවනි, මං ඔබතුමිය නිසායි ත්‍රිවිද්‍යාව ලබා ගත්තේ. බුදු සසුන සම්පූර්ණ කරගත්තේ. ආර්යාවනි, මටත් අවසර දෙන්න.
මං කැමති සැවැත් නුවරට යන්න. ශ්‍රේෂ්ඨ වූ බුදු සමිඳානන් ඉදිරියේ සිංහනාද කරන්න මාත් කැමතියි. සුන්දරි, එහෙනම් ඔයා ඒ රත්තරන් පාටින් බබලන ශාස්ත්‍රූන් වහන්සේව බැහැ දකින්න. නොදැමුණු උදවිය দমনය කරන කිසි ලෙසකිනුත් බිය නැති ඒ බුදු සමිඳුන්ව දැක ගන්න. සුන්දරි, ඔයත් හැම දුකකින්ම මිදුණු කෙලෙස් රහිත වූ විතරාගී වූ කිසිම දෙයක් සමග එක් නොවූ සදහම් මඟ වඩා අවසන් කළ කෙලෙස් රහිත බුදු සමිඳුන්ව දැක බලා ගන්න. මහා වීරයන් වහන්සේ, මං බරණැසින් පිටත් වෙලා ඔබ වහන්සේව බැහැ දකින්නට ආවේ. මං ඔබ වහන්සේගේ ශ්‍රාවිකාවක් වූ සුන්දරි. මං ඔබ වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරන්නම්. බ්‍රාහ්මණ මුනිදානනි, ඔබ වහන්සේ බුද්ධ වනසේක, ශාස්ත්‍රූ වනසේක. මමත් ඔබ වහන්සේගේ හදවතින් නිපදුනේ. ඒ නිවන් මගින් නිපදුනේ. නිවන් මඟ සම්පූර්ණ කරගෙන නිකලස් වූ දියණියක්. සොඳුරු තැනැත්ති, ඔබගේ ওই පැමිණීම ඊටා යහපත්. අයහපත් පැමිණීමක් නම් නොවේ. දමනයටපත් වෙච්ච ශ්‍රාවිකාවන් ඔය විදියම තමයි. විතරාගීව කිසිවක් හා එක් වෙන්නේ නැතිව නිවන් මඟ සම්පූර්ණ කරගෙන නිකලස් සිතින් ශාස්ත්‍රූන් වහන්සේගේ පායුග වදින්ට එනවා. මේ වනාහි සුන්දරී නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය. රන්කරුවෙකුගේ දියණිය වන සුභා තෙරණියගේ ගාථා. එතකොට මං හොඳ තරුණ වයසේ හිටියේ. සුදු ඇඳුමක් ඇඳගෙන බුදු සමිඳුන්ගෙන් සද්ධර්මය අසා ගන්නට මාත් ගියා. එතනදී අප්‍රමාදීව සිහිනුවන යොමු කරනකොට මට ආර්ය සත්‍ය අවබෝධය ඇති වුණා. එතන ඉඳලා මට කාමයන් ගැන ඇති වුණේ අරතියක්මයි. පංච උපාදානස්කන්ධ ගැන නන්දිරාගේ පැවතීම මන් දැක්කේ බයජනක දෙයක් හැටියටයි. ඉතින් මම මහාන වෙන්න කැමති වුණා. අන්තිමේදී නෑදෑයන්වත්, දැසිදැස්සන්වත්, කම්කරුවන්වත්, සරුසාර කුඹුරු අතු පිටිත්, සිත් කළු සිප්ප බුදුවන සැප සම්පත් ඔක්කොම අතහැරියා. මේ විදියට මං ගොඩාක් සැප සම්පත් අතහැරියා. ඊටා පැහැදිලිව නිවන් මඟ පෙන්වා දෙන මේ ශාසනය තුල මං මහාන වුණේ ශ්‍රද්ධාවෙන්මයි. ඒ නිසා මට ආයෙමත් රන් රිදී වැඩ කිරීම සුදුසු නෑ. මං පතමින් ඉන්නේ නිවනමයි. රන් රිදී බඩු අත්හැරියට පස්සේ එයා ආයේ ඒව අරගත්තොත් ඒක එයාට වන ලොකු අත්වැරද්දක්. ආර්ය සත්‍ය අවබෝධයට රන් රිදී උපකාර වෙන්නේ නෑ. සැනසීමට හේතු වෙන්නේ නෑ. අනික ඒ දේ ශ්‍රමණයන්ට ගැළපෙන්නේත් නෑ. ඒක ආර්ය ධනෙකුත් නොවේ. ඒයින් කර දෙන්නේ ලෝභකම ඉපදීම විතරයි. අහංකාරකම ඉපදීම විතරයි. ඊට පස්සේ මුලා වෙනවා. කෙලස් වැඩෙනවා. සැක සංකා වැඩෙනවා. ගොඩාක් කරදර ඇති වෙනවා. ස්ථිරසාර දෙයක් එතන ඇත්තේ නෑ. මිනිස්සු ඕවට ඇලෙනවා. ප්‍රමාද වෙනවා. සිත් කිලුටු කරගන්නවා. එකිනෙකාට විරුද්ධව නැගී සිටිනවා. බොහෝ කෝලාහල ඇති කරගන්නවා. ඔය කාමයන්ට බැහැගෙන ඉන්න උදවිය ළඟ දකින්න තියෙන්නේ නොයේක් වද බන්ධන විතරයි. නොයේක් කෙලෙස්, හැඬීම්, වැළපීම් විතරයි. නොයේක් කරදර විතරයි. ඉතින් ඔයාලා මගේ නෑදෑයන් වෙලා ඉඳගෙනත් මගේ හතුරු පිරිසක් වගේ මාව කාමයටම යොදවන්න හදන්නේ ඇයි? රන් කහවණු වලින් ආශ්‍රවයන් ඡය වෙන්නේ නෑ. කාමයන් තමයි සැනසීමට විරුද්ධ සතුරු, වදකයෝ.
මිතුරු නම් නොවේ. ශෝක හුල් හිත්වලට බඳින්නේ මේ කාමයන් තමයි. ඉතින් ඔයාලා මගේ නෑදෑයෝ වෙලා ඉඳගෙනත් මගේ හතුරු පිරිසක් වගේ මාව මේ කාමයටම යොදවන්න හදන්නේ ඇයි? තේරුම් ගන්න මාව. මං හිස මුඩු කරපු දෙපට සිවුරක් පොරවගෙන ඉන්න මහාන වෙච්ච කෙනෙක්. ජීවත් වෙන්න ගෙයක් ගානේ පිණ්ඩපාත කරගෙන. පොරවන්නේ පාංශුකූල චීවර. ඉතින් මට ගැලපෙන්නේ ඒ වගේ පැවිදි පිරිකර විතරයි. මහා ඉසුරු දිව්‍ය මානුෂික හැම කාමයක්ම අත්හැරලා දානවා. උන්වහන්සේලා ඉන්නේ නිවන කියන ക്ഷേම භූමියේ. විමුක්තියටපත් වුණු සිත් ඇතිව අච්චල සැපයටපත් වෙලා ඉන්නේ. කාමයන් සමග මගේ කිසි ගනුදෙනුවක් නැහැ. මට ওই කාමයන් තුල කිසිම ආරක්ෂාවක් පේන්නේ නැහැ. කාමයන් කියන්නේ මිතුරන් පිරිසක් නොවේ. වදකයෝ. ගිනි කඳු වගේ දුක් තියෙන්නේ. මේ කාමයන් කියන්නේ බියක්මයි. කරදරයක්මයි. පීඩාවක්මයි. මහා වදයක්මයි. අපිරිසිදු දෙයක්මයි. විෂම දෙයක්මයි. මුලා කරවන දෙයක්මයි. ජනතාව රවටන ලොකුම දොරටුවයි. මේ කාමයන් කියන්නේ භයානක උවදුරක්. භයානක සර්පයෙකුගේ ඔළුව පැත්ත වගේ. අන්ධ බාල පෘථග්ජන සත්වයන් මේ කාමයන් පිළිගන්නේ හරිම ආශාවෙන්. කාම මඩගොහරුවේ ඇලිලා ඉන්න මේ බොහෝ සත්වයන් අවිද්‍යා සහගතවයි ඉන්නේ. මේ ඉපදෙන මැරෙන ලෝකේ අවසානයක් වුන්ට කවදාවත් දැක ගන්න ලැබෙන්නේ නැහැ. මිනිස්සු ඒ කාමයන් නිසා බැසගෙන ඉන්නේ දුගතියට වැටෙන පාරවල් වල. තම තමන්ට බොහෝ රෝග උපදවා දෙන කාමයන් තුලමයි ඔවුන් බැසගෙන ඉන්නේ. මේ කාමයේ විසින් බිහි කරන්නේ හතුරන්වයි. දුක් තැවුල් ඇති කරවනවා. සිත කිලුටු කරවනවා. ලෝකයා පිනවන එකම අරමුණ බවට පත් කරනවා. කෙලසුන්ට බඳිනවා. මරණයටත් බැඳිනවා. මේ කාමයන් විසින් පිස්සු හදවනවා. උමතුෙන් දොඩවන්ට සලස්වනවා. සිත් කලඹවා දමනවා. සත්වයන් කෙලසා දමනවා. මාරයා විසින් නටවපු උගුලක් වගේ. මේ කාමයන් තුල අනන්ත ආදීනව තියෙනවා. බොහෝ දුක් තියෙනවා. බොහෝ විස තියෙනවා. ආස්වාදයේ හැටියට තියෙන්නේ චුට්ටයි. නමුත් ගොඩාක් රාගය ඇති කරවනවා. කුසල් දහම් වියලවා දමනවා. මේ කාමයන් නිසා හටගන්න මහා දුක් ගොඩ පේනකොට කාමයන්ගේ පැත්තට නම් ආපසු හැරිලා යන්නේ නෑ. මං හැමදාම නිවනේම ඇලිලයි වාසය කරන්නේ. මං කැමති අරහත්වයටයි. කාමාශාව මං අත්හැරියා. සියලු බන්ධනයන් නැති කරලා මං අප්‍රමාදීවයි ඉන්නේ. මහා ඉසිවරුත් සසරින් එතරට වැඩියේ ඒ මාර්ගයෙන්මයි. ඉතින් මාත් ශෝක නැති, කෙලෙස් නැති, බියක් නැති ඍජු මාර්ගය වෙන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි ගමන් කරන්නේ. ධර්මයේ සිත පිහිටුවාගෙන ඉන්න මේ සුභා දිහා, රන්කරුවගේ දුව දිහා බලන්න. ඇය ඉන්නේ තණ්හාවෙන් තොරව. අරහත්වය ලබාගෙන ඉන්නේ. ඇය ගස්සවනේ භාවනා කරනවා. මං මහාන වෙලා අදට දවස් 8යි. ශ්‍රද්ධාවන්ත වූ සද්ධර්මය නිසා සුන්දර වූ උප්පලවන්නා භික්ෂුණිය තමයි හික්මෙව්වේ. මායාව බැහැර කරලා මාත්‍රි විද්‍යාව ලබා ගත්තා. මේ සුභා භික්ෂුණිය දොස් රහිතයි, ණය රහිතයි, වඩන ලද ශ්‍රද්ධා ආදී ඉඳුරන්ගෙන් යුක්තයි. සියලු බැඳීම් වලින් නිදහස් නිවන් මඟ සම්පූර්ණ කරගෙන ඉන්නේ. හරිම නිදහස්. දෙව්ලොව අධිපති ශක්‍රයා දෙව් පිරිස පිරිවරාගෙන 이르දීන් නැවිදින් සුභා නැමැති රන්කරුවාගේ දියණියටයි ඒ වඳින්නේ. මේ වනාහි රන්කරුවෙකුගේ දියණිය වන සුභා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.
20 වෙනි නිපාතය නිමා විය. ගාථා 20 බැගින් වදාළ කොටස නිමා විය.